පටන් ගමුද? මෙහෙමයි අපි මුල් පහෙන්ම තමයි අපේ පේපරේ මේ පළවෙනි ප්‍රශ්න දෙක හැදෙන්නේ. ඒ මුල් පාඩම් පහෙන්ම කලනය කරන විදිහ තමයි අපිට උගන්වන්නේ. ඒ කියන්නේ මූලික අධ්‍යයනයේ ඉඳලා කලනය කොහොමද සංකීර්ණ ගාණක් දක්වා හදන්නේ කොහොමද කියලා එක තමයි උගන්වන්නේ. දැන් අපි මේ නිකන්නේ කරන්නේ බොරුවට නිකන් PDF එක තියෙන ගණන් බල බල ඒව කියව ඉන්න එකේ තේරුමක් නැහැ. මොකද මේ අපි විභාගෙට එන්නේ ඒ PDF වල තියෙන විදිහේව නෙවෙයි. අපි පාස් පේපර්ස් ටික කතා කරමු කොහොමද එන්නේ කියලා. පළවෙනි පාඩම් පහෙන්ම ගත්තපු දැනුමෙන් කොහොමද අපේ විභාගෙට එන පළවෙනි ප්‍රශ්නයට අපි මුහුණ දෙන්නේ කියලා තමයි අපි පුරුදු වෙන්න ඕන. ඒක නිසා අපි 2015 2017 18 19 අවුරුදු පහේ පාස් පේපර්ස් ටික හැදුවනම් කිසි ගේමක් නැතුව අපිට පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 20ම ගන්න පුළුවන්. ඒ ටික හදන්න පුළුවන් කියන්නේ ටයිමින් හදලා බලන්න. අපේ පේපරේ පැය 3යි ප්‍රශ්න 5යි දෙන්නේ. එක ප්‍රශ්නයකට එතකොට විනාඩි 36ක් වගේ. 36ක් යන්නේත් නෑ මේක නම් හදන්න විනාඩි 15 විතර හදන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ. ගොඩක් ලේසි පළවෙනි ප්‍රශ්නේ ලකුණු 20ම ගන්න පුළුවන් හැමෝටම. ඒක නිසා මම PDF කතා කරන්නේ නැහැ. මොකද කතා කරලා වැඩක් නැහැ. මම දන්නවා හැමෝටම මෙතන ඉන්නව කලණය කරන මූලික දැනුම තියෙනවා කියලා. ඒක නිසා අපි කෙලින්ම පාස් පේපර්ස් වලට යමු. 2015 පාස් පේපර් මම කිව්වා හැමෝටම කරලා එන්න කියලා. එතකොට ලේසියිනේ මේ කතා කරද්දි අඩුපාඩු තියෙනවා නම් ඒව හදා ගන්න පුළුවන්. අපි යමු ගානට. හැමෝගම මේ ස්ක්‍රීන් ෂෙයා කරන්න එහෙම අවශ්‍ය නැහැනේ. මම ගාන කියනකොට මේ බෝඩ් එක ඕන හදන්න එකයි. හරි. අලගොවියෙක් ඉන්නවලු පොටේටෝ ෆාම් එකේ. එයාට අක්කර 10000කටත් වඩා වැඩි ප්‍රදේශයක එයා අලවගා කරනවා. මේ 2015 ජූනි ගානේ කියන්නේ කවුගෙත් ගාව තියෙනවනේ. රස්කන් කුමාර් කියන ගාන. රස්කන් කුමාර් කියලා අලගොවියෙක් ඉන්නවා. ඌ අක්කර 10000කටත් වඩා විශාල මේ ඒක නැද්ද වෙන කෙනෙක් ගාවත් ඒක මේ දැම්මත් අවුලක් නැහැ කවුරු හරි එක්කෙනෙක් බෑනේ අක්කේ මේ හදන්න එපා බෝඩ් එකේ නෑ ඒක ඒ කියන්නේ පින් කරගන්න නැතුව කවුරු හරි දානවද එහෙනම් අන්නේ නැත්තම් කියන්න මේ මට නම් හැබැයි හොයාගන්න බැරි වුණා ඒක ගන්න. කමන්නේ කියන්නකෝ බා. අඩේ එහෙම කාට හරි දාන්න පුළුවන්ද? කාට හරි දාන්න පුළුවන්ද මේ එහෙනම් මේ PDF එක? නේ. හරි කමන්නේ ඕනේ මම මේකේ තොරතුරු ටික ලියලා ගන්න හදනවනේ. මාව ඇහෙනවද කියන්නකෝ පැහැදිලිව? හරි අපි ගාන හදමු. ඉතින් ඒක නිසා එයා අර පසුගිය අවුරුදු වල එයාගේ වියදම් බලලා එයා වාර්ෂික සාමාන්‍ය පිරිවැය කීයද කියලා තීරණය කරලා තියෙනවා. average cost function සාමාන්‍ය පිරිවැය කියන්නේ අපේ මුළු පිරිවැය තියෙන මුළු වර්ෂයටම අපේ ව්‍යාපාරය සඳහා අපිට දරන්න වෙන පිරිවැය
ඒකක ගාණෙන් බෙදුවම ඒකකයකට යන්නා වූ වැයවන්න ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා වැයවන්නා වූ සාමාන්‍ය පිරිවැය තමයි AC කියලා කියන්නේ. මේ අලගොවියා ඉතින් සාමාන්‍ය පිරිවැය මේ පසුගිය අවුරුදු වල යාට ගියපු වියදම අධ්‍යයනය කළා. යා සාමාන්‍ය පිරිවැය වක්‍රය කීයද කියලා හොයාගෙන තියෙනවා. ඊළඟට මෙයාගේ ඩිමාන්ඩ් ෆන්ක්ෂන් එක කියනවා. මෙන්න මේ දෙක දීලා තමයි අපෙන් ප්‍රශ්න 7ක් අහන්නේ. හරි. අපි ලියන්නේ සාමාන්‍ය පිරිවැය වක්‍රය. ඉතින් ලියන්න AC සමානයි AC සමානයි 2x වර්ග ඍණ 2න් 43යි දෙකෙන් 43 බෙදීම 2 2යි x නෑ දෙක නෙමෙයි. ඔයා ළඟ තියෙනවනේ බලන්න ලියන්නකො. 43 බෙදීම 2යි x. ඔතෙන්ට x නෑ x උඩින් ලියන්න. ප්‍රශ්නේ නැද්ද ඔයාගා? ධන 52. හරි ඊළඟට ඩිමාන්ඩ් ෆන්ක්ෂන් එක දීලා තියෙනවා. ඊළඟ පේලියේ ලියන්න 2යි p ධන 5යි x සමානයි 150. ඔන්න ඔය දෙක විතරයි දීලා තියෙන්නේ. අපෙන් ප්‍රශ්න 7ක් අහනවා. අන්නේ ප්‍රශ්න 7ට උත්තර දෙන්න ඕන අපි. ඊළඟට ගාණ අනිවාර්යෙන් කියවද්දි බලන්න ඕන ගාණ තියෙන්නේ රුපියල් 1000 වලින්ද කියලා. මේකේ වරහන් ඇතුලේ නෝට් එකක් දාලා තියෙනවා. price and cost measured in 1000 rupees. මිල හා පිරිවැය කියන දෙකම රුපියල් 1000 වලින් තමයි මනින්නේ කියලා. ඒක නිසා අන්තිමට අහන උත්තරේ අපිට එන්නේ මේකේ 1000 වලින්නේ. අපි අනිවාර්යෙන් මේක 1000න් ගුණ කරලා උත්තරේ ලියන්න ඕන. මෙහෙම 1000 වලින් ගාණ දීලා තියෙනවා නම්. ඒක නිසා ඒක ගැන අවධානය යොමු කරන්න ඕන. හරි අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. හරි ලේසි. ඒකයි මේ තියරි කතා කරන්නේ නැතුව කෙලින්ම ප්‍රශ්නය ගන්නන්නේ. පළවෙනියටම අපෙන් අහන ප්‍රශ්නේ තමයි මේ අලගොවිය අගාව දිනු කරන්න ඕන නිසා තව මේ දේශීය නිෂ්පාදනයට යොමු කරන්න ඕන නිසා රජය තීරණය කළ තියෙන රට මේ අලගොවියන්ට සහන ආධාරයක් දෙන්න. මේ ගානේ මෙට්‍රික් x වලින් පෙන්වන්නේ අල මෙට්‍රික් ටොන් ගාන. x එකයි කියන්නේ අල මෙට්‍රික් ටොන් එකයි. එතකොට p වලින් කියන්නේ අල මෙට්‍රික් ටොන් එකක පිරිවැය. නේද? ඒක තියෙන්නේ රුපියල් 1000 වලින්. ඔය දෙකයි p නම් ඒ කියන්නේ p 1000 වලින් තියෙන්නේ. හරි. බලමු අපි සහන ආධාරයක් දීලා තියෙනවා. 5000 රුපියල් 5000ක සහන ආධාරයක් දීලා තියෙනවා. දැන් ගාණි කිව්වනේ මේක දීලා තියෙන්නේ රුපියල් 1000 වලින් කියලා. එහෙනම් 5000යි කියලා මේකේ ප්‍රශ්නේ දීලා තියෙනවා නම් අපි ඒකේ බිංදු තුන දැන් මේකේ හැම මේ දීලා තියෙන පිරිවැය වක්‍රේ ඊළුම් වක්‍රේ රුපියල් 1000 වලින් පෙන්නලා තියෙනවා. මේ අමතර කරන්න දීලා තියෙන 5000ත් අපි 1000 වලින් ලියන්න ඕනේ. එහෙනම් 5000 බිංදු තුන කපලා 5 කියලා තමයි ගන්න ඕනේ. සහන ආධාරයක් දුන්නම මොකද්ද වෙන්නේ අපේ පිරිවැය අඩු වෙන එක. මොකද රජය සහන ආධාරයක් දෙන්නේ නිෂ්පාදනයට තව ගොවියෝ යොමු කරන්නේ. එතකොට අපේ අවම සමාන පිරිවැය අඩු වෙනවනේ යම්කිසි ප්‍රමාණයකින්. දැන් මෙතන TC කියන කෙනා දීලා තිබුණා නම් මුළු පිරිවැය කියන කෙනා දීලා තිබුණා නම් එකකට සහන ආධාරය 5 නම් අපේ මුළු සේරම හැම එකකයක් පාසාම සහන ආධාරය හම්බ වෙන නිසා අපිට දාන්න වෙන්නේ ඍණ 5x කියලා. හැබැයි මෙතන අපේ සාමාන්‍ය පිරිවැය දීලා තියෙන්නේ. කියන්නේ ඒකකයක් සඳහා යන පිරිවැය. එහෙනම් ඒකකයක් සඳහා රුපියල් 5යි අඩු වෙන්නේ කියලා අපි දැන් දන්නවා. ඒක නිසා අර මුළු ඒකක ගණනට
මෙහෙම 5x නෙමෙයි අඩු කරන්න ඕනේ. එක එකකයක් සඳහා යන්නේ 5 නම් අපි මෙතන ඉන්නෙත් එක එකකයක් සඳහා යන පිරිවැයශිතයත් එක්කනම් කෙලින්ම 5 අඩු කරා නම් අපේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මේ සබ්සයිඩි එක සහනාධාරය දුන්නට පස්සේ නව සාමාන්‍ය පිරිවැය වක්‍රය කුමක්ද කියලා. ලකුණු දෙකක් හම්බ වෙනවා මේකට. කරන්න තියෙන්නේ ඔය දීලා තියෙන AC එකෙන් රුපියල් 5ක් අඩු කරලා පෙන්නන එක විතරයි. රෝමී ලක්කම් එක දාලා පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියමු නිසල. මේ සර් උත්තර ලියපු විදිය හැමෝම බලන්න. ඒ විදිහට අර සර් ලකුණු දීලා තියෙන පියවර තියෙනෝනේ. අනිවාර්යෙන් මේ පියවර මිස් කරන්න නැතුව ඒව දාන්න. සර් අනිවාර්යෙන් මේ පියවර බලනවා. අපි කෙටියෙන් හදන්න. කොච්චර කෙටියෙන් හදුවත් සර් ලියලා තියෙන පිරිවැය ටික මේ පියවර ටික අවම වශයෙන් ලියවෙන්න ඕන. අර පිළිවෙලට ලියන්න ඕන. මම මෙතන කෙටියෙන් හදන්නේ ඔයාලා මේ විභාගෙදි ලියද්දි මෙහෙම ලියන්න ඕන. average cost function before the subsidy කියලා සහනාධාරයට පෙර සාමාන්‍ය පිරිවැය වක්‍රය කියලා අර උඩ ලියපු එක ලියන්න. ඊළඟට average cost function after the subsidy කියලා මේ දැන් ලියන එක ලියන්න. හරි ලියමු උත්තරේ. AC සමානයි ලියමු නිසල. AC සමානයි 2x වර්ග ඍණ ඔය උඩ ලිව්ව AC එක එහෙමම ලියන්නකෝ. හරිනේ. දැන් උතර වෙන්න ඕන වෙනස මොකද්ද? ආධාරයක් දුන්නා හැම එකකෙම 5ක් අඩු වෙනවා. එහෙනම් මේ එක එකකයක පිරිවැය වක්‍රයේ තියෙන එකකින් 5යි නම් අඩු වෙන්නේ. ඔය 52 ඉස්සරින් ඍණ 5ක් දෑවනම් හරි. හරිනේ. ඕක දැන් සුළු කරන්න පුළුවන් කියලා පේනවා. එහෙම පුළුවන් නම් උඩරිම සුළු කරන්න ඕන. 52යි 5යි කැපෙනවනේ 47යි. ඒක නිසා තව පේලියක් ලියන්න ඕන. අන්නේ පේලි දෙකටත් ලකුණ කෙලින්ම හිතින් 52කින් 5 අඩු කරලා ලියන්නත් එපා. හරි ලියන්න. ඊළඟ පේලිය AC සමානයි 2x වර්ග 43 බෙදීම 2. ඔක ලියන්න. ඊළඟට දාන්න 52කින් 5ක් අඩු වුණාම 47යි. ඔන්න උත්තරේ පළවෙනි ප්‍රශ්නෙට. හරිම ලේසි. හරි. දෙවෙනි ප්‍රශ්නය අහන්නේ මුළු පිරිවැයශිතය කුමක්ද? දැන් අපි හැමෝම දන්නෝ මුල්ම දවස්වල ඔය ටික සර් හොඳට කියලා දුන්නා. ඔය දීලා තියෙන සාමාන්‍ය පිරිවැයනේ. සාමාන්‍ය පිරිවැය මොකක්ද? හරිම ලේසියි. එක එකකයක පිරිවැය ගන්නව නම් මුළු පිරිවැය හොයන්න නම් මුළු ඒකක ගානින් ගුණ කරන. එක එකක පිරිවැය මුළු ඒකක ගානින් ගුණ කරාම TC එනවා. හරි TC සූත්‍රය හැමෝම දන්නවනේ ලියන්න. TC සමානයි AC ගුණ කිරීම Q. x කියලා ලියන්න. x කියලා ලියනහම මේ ගණන් x වලින් යන්නේ. Q වලින් දීලා තියෙනවා නම් Q දාන්න, x දීලා තියෙනවා නම් x දාන්න. දීලා තියෙන විජය පදය දාන්න. හරි. total cost එක හොයන්නේ average cost එක ගුණ කිරීම x. ඒ කියන්නේ ඒකක ගන්න මුළු නිෂ්පාදිත ඒකක ගන්න. හරි. දැන් අපි AC දන්න ඕනේ. දැන් සබ්සයිඩි එක දුන්නාට පස්සේ නව average cost function එක අපි හොයාගත්තා. 2x වර්ග ඍණ 43 බෙදීම 2යි ධන 47. අන්න ඒක ගුණ කරනෝ අපේ මුළු නිෂ්පාදිත ඒකක ගණන වෙන x ගෙන්. x අපි දන්නේ. ඒක නිසා විජය පදේ දාගෙන තමයි හොයන්නේ. හරි. ලියන නිසල ඊළඟ පේලිය TC සමානයි AC අපි හොයාගත්තපු එක අර උඩ තියෙන එක. වරහණක් ඇතුලේ 2x වර්ග වරහණක් ඇතුලේ 2x වර්ග ඍණ 43 නෑ මුළු සමස්ත AC වක්‍රයම අර උඩ ඔයා ලිව්වේ හොයාගත්තපු එක ලියන්න වරහණක් ඇතුලේ 2 වර්ග ඍණ 43 බෙදීම 2x ධන 47 කියලා එකක් හොයාගත්තේ. අන්න ඒක දිගට ලියන්න. හරි. x වරහණ එළියෙන් ගුණ කිරීම x
හරි. ඔය ටික සේරම x පදයෙන් ගුණ වෙනවා. හරි අපි ගුණ කර කර එක එක එළියට ගමු. 2x වර්ග x ෙන් ගුණ වුණාම 2x ඝන. වර්ගයේ තව x එකකින් ගුණ වුණාම x ඝන x3. ඍණ 43 බෙදීම 2x x ගෙන් ගුණ වුණාම ඍණ 43 බෙදීම 2x වර්ග වෙනවා. නේද? ධන 47x ගෙන් ගුණ වුණාම 47x. හරි. ඔන්න දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. හරි. තුන්වෙනි ප්‍රශ්නේ බලමු. තුන්වෙනි එකේ අහන්නේ TR total revenue මුළු අය භාරය. අපේ මුළු ආදායම හොයන්නේ කොහොමද? ආදායම කියන්නේ අපිට භාණ්ඩ විකුණනම ලැබෙන මුදල් ගාණනේ අහන්නේ. එහෙනම් අපි ඒකකයක මිල කීයද? අන්නේ ඒකකයක මිල ගුණ කරන්න ඕන අපි නිෂ්පාදනය කරලා විකුණන ඒකක ගාණ. ඒ කියන්නේ price එක ගුණ කරන්න ඕන quantity එකකින්. P ගුණ කිරීම Q වලින් තමයි අපිට මුළු අය භාරය හොයාගන්න පුළුවන් වෙන්නේ. දැන් මේකේ බලමු අපි P දීලා තියෙනවද price එක? price එක වෙනම දීලා නැහැ. හැබැයි demand function එක දීලා තියෙනවා. එහෙනම් අපිට පේනෝනේ demand function එක හැදෙන්නේ 2p ධන 5x සමානයි 150. P කියන එක ඇතුළු වෙන්නේ. එහෙනම් අපි P තනි කරලා අපිට පුළුවන් ඒකකයක මිල කියන කෙනා හොයාගන්න. අන්න එහෙනම් එතනින් price එක හොයාගන්න. ඒකක ගාණ x කියන විජය පදය දාන්නේ. මොකද අපි නිෂ්පාදනය කරන ඒකක ගාණ දන්නේ නැහැ. P තනි කර ඒ පිටරින් P හොයලා P ගුණ කිරීම x වලින් තමයි TR හොයන්නේ. හරි. තුන්වෙනි ප්‍රශ්නේ 3 දාලා ලියමු. demand function එක ලියන්න මුලින්ම P හොයා ගන්න ඕන නිසා 2p ධන 5x නෑ D සමානයි කියලා ලියන්න ඕනේ. 2p ධන 5x සමානයි 150. හරි. ඕකේ p තනි කර ගන්න ඕනේ. එහෙනම් 2p වම් පැත්තේ තියෙද්දි 5x එහා පැත්තට ඍණ විදිහට ගෙනියන්න. 2p සමානයි 150 ඍණ 5x. දෙපැත්තම දෙකෙන් බෙදලා p තනි කර ගන්න. p සමානයි 150 දෙකෙන් බෙදුනම 75x 75යි sorry x ගන්න. Tikai දශම 5x. හරි. ඊළඟට යන්න TR සමානයි. දැන් P හොයාගත්තනේ TR total revenue. TR සමානයි. අපේ මුළු අය භාරය සමානයි. හොයන්නේ P ගුණ කිරීම x. P ගුණ කිරීම x. හරි. දැන් වරහණක් ඇතුලේ අපි P හොයාගත්තා. 75 ඍණ 2.5x කියලා. වරහණ වහලා ගුණ කිරීම x. හරිනේ. එක ඒකකයක මිලීම ඒකක සංඛ්‍යා. එතකොට එනවා අපේ මුළු අය භාරය. හරි. ඕකේ දැන් වරහණ ඒ කඩල x වලින් ගුණ කරලා එළියට ගමු. 75x ගෙන් ගුණ වුණාම 75x ඍණ 2.5x x ගෙන් ගුණ වුණාම ඍණ 2.5x වර්ග. හරි. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරෙත් හොයාගන්න. දැන් හතරවෙනි ප්‍රශ්න. හතරවෙනි එකේ යන්නේ profit function ලාභශිතය. ලාභය හොයන්නේ කොහොමද? ආදායමින් වියදම අඩු කරලා. දැන් අපි ආදායමත් හොයාගත්තා, පිරිවැයත් හොයාගත්තා. දැන් තියෙන්නේ මේ ආදායම් ශිතයෙන් පිරිවැය ශිතය අඩු කරලා profit function එක හොයන්න. හරි. හතරවෙනි එක ලියන්න. ලාභය 5 සමානයි විනාඩි 10න් ටයිම් අවුට් වෙනවා මේ ලින්ක් එකෙන්ම ජොයින් වෙන්න. 5 සමානයි TR ඍණ TC. total revenue එකෙන් අඩු කරනවා total cost එක.
හරි TR එකට අපි අර හොයාගත්ත එක ලියන්න වරහණක් ඇතුලේ 75යි x ඍණ 2.5යි x වර්ග වරහණක් ඇතුලේ එක ලියන්න. මේ වගේ ලියනකොට වරහණක් ඇතුලේ දාන්න. TC ශිතය අර උඩ ඔයා දෙවෙනියට ලියලා තියෙන උත්තරේ ලියන්න. 2x ගණය ඍණ 43 බෙදීම 2x වර්ග ධන 47යි x. හරි. ඊළඟ පේලියෙන් අර වරහන් ඉස්සරහා ඍණ ලකුණක් තියෙනවා. අන්නේ ඍණ වලින් ගුණ කර කර වරහන් ඇතුලේ තියෙන පද ටික එළියට ගන්න. 75යි x ඍණ 2.5යි x වර්ගය හැමම ලියනවා. 2x ගණය ඍණ 1කින් ගුණනාම ඍණ 2x ගණය. හෝ අන්න අතන ගණය ඍණ 2x වර්ග නෙමෙයි ගණය. හරි. ඊළඟට ඍණ ඍණෙන් ගුණනාම 43 බෙදීම 2x වර්ග ධන වෙනවා. ඊළඟට ඍණ ධනයි ගුණනාම ඍණ 47යි x කියලා එළියට එනවා. හරි දැන් මොකි කැපෙන පැද්ද ටික කපලා දාලා ඊටු ටික ලියමු. හැත්තපහයි x වලින් 47 නෑ මුලින්ම ලියන්න ඕන පිළිවෙලට ඝනපදය මුලින් ඊළඟට වර්ග පදය ඊළඟට x කියන පද ටික. ඝනපදය මුලින්ම ලියනවා ඍණ 2x ඝණය. බෙදීම විදිහට තියෙන්නේ නේ. අර කර්මම ලියන් ආව නම් ලේසි. කමන්නේ. දැන් මේකේ ඍණ 2.5යි අනිත් පදේ තියෙන x වර්ගයක 2 භාගයක් විදිහටනේ. එහෙනම් මේ 2.5ත් අපිට හරය සමාන කරගන්න වෙනවා 2 විදිහට. එහෙනම් 2.5 යට එක ගුණ කිරීම 2 දානවා නම් උඩත් 2කින් ගුණ වෙනවා. එහෙනම් 2කින් 5 වෙනවා. ඍණ 2කින් 5ට ධන 2කින් 43ක් එකතු වුණාම ඍණ 5ක් කැපිලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ 2කින් ධන 38යි. ලියන්න ධන 2කින් 38යි. ඍණ නෙමෙයි ධන. 2කින් 38යි. හරි. ඊළඟට x පද ධන 75යි x ගෙන් ඍණ 47යි x අඩු වුණාම 28යි x ධන 28යි x. ධන 75න් ඍණ 47ක් කැපුණාම ඉතුරුයි 28යි x ධන 28යි x. හරි. 38 දෙකෙන් බෙදුනම 19යි x වර්ග තාපේලියක් ලියන්න. ඍණ 2යි x ඝණය ධන 19යි x වර්ග ධන 28යි x. ඒක තමයි එහෙම ලේසි මේ අර අතරින් බෙදීමේ ලකුණ අර 43 බෙදීම 2x කියන කෙනා මේ දිගටම මේව කරගෙන ආවා වගේ අපි අතන බෙදුව නිසා තමයි මේ අවුලදී පහ බෙදීම 2 අර මේ පීතණි කරගත්තේ 150 ඍණ 5x බෙදීම 2 වලදී ඒ බෙදීම දෙකත් එක්කම මෙතන පල්ලෙහාට අපි එනකම් ආවනම් මේ ඔය මේව කරද්දි මේ ලේසි. මොහොම හරිය සමාන කරන්න ඕනේ. දෙක එනවා කෙලින්ම එතකොට. හරි. තුන්වෙනි එක. හතරවෙනි එකේ අහන්නේ හතරවෙනි එක differentiate the profit function. ලාභශිතය කලනය කරලා d5/dx සමානයි බිඳුවේදී x ගේ අගය සොයන්න. අපි දැන් කලනේ කරද්දී නීතියක් කතා කරා. පළවෙනි කලනයේදී අනිවාර්යෙන් බිඳුවට සමාන වෙන දෙවෙනි වෙනවා කියලා. එහෙනම් මේකේ අහන්නේ ලාභශිතය කලනය කළා එයා බිඳුවට සමාන වෙන්න වෙලාවේ x ගේ අගය කීයද කියලා සොයන්න කියලා. හරි අපි දැන් ලාභශිතය හොයාගත්තනේ. එහෙනම් ලාභශිතය කලනය කරමු. කලනය කරන්න හැමෝම දන්නවනේ. හරි. ඊට නැත්තම් ඔය ටික මොකලා දාමු.
ලාභ 4 වෙනි එක විතරක් තියෙද්දි එහා පැත්තේ ටික මොකක්ද? හරි. පහ ලියන්න. පහ. ඔයාලා ලියද්දි මුලින්ම profit function කියලා 5 සමානයි කියලා අර කලින් හොයාගත්තු උත්තරේ ලියලා ඊළඟ පේලිය differentiate with respect x කියලා ලියලා තමයි උත්තරේ ලියන්න ඕනේ. අපි ඒව ලියන්නේ අපි කෙලින්ම කලණය කරනවා. ලාභසිතේ පහළ ලියලා තියෙන නිසා. කලණය කරනකොට ලාභසිතේ කලණය කරාම ලියන්නේ d5 derivative 5 d5 over dx සමානයි කියලා. ලියන්න. පහ d5 over dx d5 බෙදීම dx. තව චූට්ටක් දශමයක් පල්ලෙහාන් ලියන්න පේන්නේ නැහැ. d5 බෙදීම dx සමානයි. හරි. අපි කලණය පල්ලෙහාදී තියෙන නිසා කලණය කරම ලියමු. ඍණ 2යි x ගණනය තියෙන්නේ. එහෙනම් x උඩ තියෙන 3 ඉලක්කම x මුලට පැමිණෙනවා. එතකොට 3න් එකක් අඩු වෙලා උඩ දෙක ඉතුරු වෙන. කලණය කරන්න හැමෝම දන්නවා වර්ගය වෙලා තියෙන පදය මුලට ගේනවා. අතනින් එකක් අඩු වෙනවා. n ඍණ 1 කියලා. nx n ඍණ 1 නියෝග පිහිටන්නේ. හරි. සමානයි d5 over dx සමානයි. ලියන්නේ සර. සමානයි. ඍණ 2 හැමම ලියනවා. ඍණ 2 හැමම ලියනවා. පොඩි කුඩා වරහණක් ඇතුලේ අර x ගණය කියලානේ තියෙන්නේ 3 ඉස්සරහට ගෙනල්ලා ලියන්න 3x උඩ ගණයෙන් තමයි එකක් අඩු වෙන්නේ. 3න් එකක් ගියාම 2යි. 2 දාන්න. වරහණ වැහුවා. හරි. ඊළඟට 19 x වර්ගය. විනාඩි 2යි. දන්න 19 ලියන්න. දන්න 19 අර වගේම කුඩා වරහණක් ඇතුලේ වර්ගපදයේ මුලට ගේනවා 2 2x 3x නෙමෙයි 2 එකේ කියුබ් එකක් නෙමෙයි ස්කෙයාර් එක 2x හරි උඩ 2 තිබුණේ දෙකෙන් එකක් ගියාම 1යි ඒක නිසා එක ලියන්නේ අපි ධන 28x එහෙනම් x ගේ උඩ තියෙන්නේ 1 බලය එකෙන් එකක් අඩු එක මුලට ගෙනාම එකෙන් ගුණනාම ඒ ගානමයි එකෙන් එකක් අඩු වුණාම x බල බිඳුව ඕනම විජීය පදයක බල බිඳුව නම් එයා සමාන වෙනවා 1ට. එහෙනම් 28 ගුණ කිරීම 1 සමානයි 28යි. හරි. මෙයා සමානයි අපි කලණේ දා කතා කරා කුප්පියේදී ආයිමත් කියලා දෙන්න ඕනේ නැහැ නේ මෙයා බිඳුවට සමාන වෙනවා කියලා. ඒක නීතියක් කියලා අපි ඔප්පු කරලා පෙන්නුවා බිඳුවට සමාන වෙනවා කියලා. මොකද ඒ වෙලාවට එතන හැරවුම් ලක්ෂයක් තියෙන්නේ. බෑවුමක් නැහැ සමාන්තරව. තිරස් අක්ෂයට සමාන්තරව තමයි profit function එක මේ වෙලාවේ ගමන් කරන්නේ. සමාන්තරව යන රේඛාවක බෑවුමක් නැහැ. අපි පූර්ණ තරගකාරී වෙළඳ පොළවල අඳින්න ඉල්ලුම් වක්‍රය බෑවුමක් නැහැනේ. හරි සමානයි බිඳුව. මේක කියලා දෙන්න ඕනේ නැහැ මේක නීතියක්. අනිවාර්යෙන් පළවෙනි කලණයේදී සමාන වෙනවා බිඳුවට. බෑවුමක් නැහැ. බෑවුම බිඳුවයි. සමාන්තර වෙන නිසා තමයි බෑවුම බිඳුව. හරි. දැන් පද ටික හදාගත්ත කලණය කළා. දැන් සුළු කරලා එළියට ගමු. ඍණ 2 වරහණ ඇතුලේ තියෙන 3න් ගුණුනාම ඍණ 6යි x වර්ග 19 වරක් 2 38යි x ධන 38යි x ධන 28 හැම ලියනවා සමානයි බිඳුව. හරි. ඔතනින් එහාට සුළු කරන්නත් පුළුවන්. කෙලින්ම අපිට කැල් යූස් කරන්න දෙනවා මේ විභාගයේ. ඕක අරගෙන කැල් එකේ ගහලා කෙලින්ම උත්තරේ ලියන්න පුළුවන්. ඕනනම් තාපේ ලියන්න සුළු කරලා ඒකට එකේ ගහන්න පුළුවන්. ඕක ඕනනම් තව අදියරක් සුළු කරලා ලියන්න පුළුවන්. මේ ඒත් ඉතින් කැල් එකේ ගහන්න නිසා ඕනෙත් නැහැ. ඕනනම් අපි බෙදෙන නිසා මේ ලියමු.
මේ පද තුනම දෙකෙන් බෙදෙනවා. ඍණ 6x වර්ග දෙකෙන් බෙදුනම ඍණ 3x වර්ග. ලියමු නිසා. ඍණ 3x වර්ග 38 දෙකට බෙදුනම 19යි x. 28 දෙකට බෙදුනම 14යි. ධන 14යි. සාමාන්‍යයෙන් අර පළවෙනි පදේ යන්නේ නැති නිසා පළමු පදේ ධන කරන්න පුළුවන් අපිට. එහෙම වුණොත් මෙහෙමයි ඒක ධන කරන්නේ. පළවෙනි පදේ ධන කරනව නම් එතනින් පස්සේ තියෙන සෑම ලකුණක්ම විරුද්ධ වෙනවා. එහා අනිත් පැත්ත ගහන්න ඕන. දැන් අපි ඍණ 3x වර්ග ධන 3x වර්ග විදියට අපිට ලියන්න පුළුවන්. එතකොට 19x ඍණ 19x වෙනවා. 14 ඍණ 14 වෙනවා. ඒ මුකුත් දැන් අපිට ජල්මාර කරන්න ඕනේ නැහැ. අපි කැලලකින් ගන්න හදන්නේ. අර ඍණ 6x වර්ග යන තැනට විතරක් උත්තරේ ලියුවනම් හොඳට මැති කැලලෙක් ගන්න හැමෝම ගහන්න මෝඩ් 3 පාරක්. මෝඩ් කිව්වම එනවා EQN කියලා. එතකොට අන්න එක දෙන්න EQN කියන එක. O3 කියලා අහනවා. එතකොට ආයිමත් මෝඩ් කියන එක දෙන්න. එතකොට ඩිග්‍රී 2O3 කියලා අහනවා. ඒ කියන්නේ වර්ග ගානක්ද හදන්නේ ඝන ගානක්ද කියලා. අපේ දැන් මෙතන තියෙන වර්ග ගානක්නේ. එහෙනම් අපි ඩිග්‍රී 2 දෙනවා. එතකොට අහනවා A1 කීයද කියලා. අපේ A1 ඇවිල්ලා තියෙනවා ඍණ 3. එහෙනම් ඍණ 3 දෙනවා. සමාන ලකුණ B අහනවා. ABC කියන විදියට මේ අර අපි ලියාගත්තේ ඔලෙවල් කාලේ ගණන් හැදුවා මතකද? AX වර්ග ධන BX ධන C ආකාරයේ ප්‍රස්ථාරයෙන්ද මෙතන තියෙන්නේ x වර්ග පදේ ඊළඟට x පදේ ඊළඟට c අන්තකඩ ax වර්ග ධන bx ධන c ආකාරයට තමයි තියෙන්නේ. නීසල එක පොඩ්ඩක් ලියන්නකො උත්තරය යටි. ax a simple a x වර්ග ධන x වර්ග ධන bx බබෝ ඕහෝ මකන් පළවෙනි පදේ තියෙද්දි මකන් ඔකත් මකන් b simple b bx වර්ග ධන c අනිවාර්යෙන් අපි ගන්න ඔන්න ඔය පිළිවෙලට තමයි ලියන්න ඕනේ. පද වෙනස් වෙලා આવොත් කැරල් එකේ ගහන්න නම් ඔන්න ඔය පිළිවෙලට ලියාගන්න. මුලින් දාගන්න bx වර්ග නෙමෙයි අතන bx විතරයි. මැද වර්ග පදේ වර්ග නෑ. ax වර්ග ධන bx විතරයි. අන්න හරි. මුලින් වර්ග පදේ මුලට දාගන්නවා ඊළඟට x පදේ දාගන්නවා ඊළඟට අර ස්ථාවර අපේ ඉලක්කම සංඛ්‍යාව දාගන්නවා. ax වර්ග ධන bx ධන c ආකාරයට තමයි මේ අපිට අන්තිම බිඳුවට සමානයි කියලා ආපු උත්තරේ ලියවෙන්න ඕන. සමහර වෙලාවට පද වෙනස් වෙලා આવුත් මේ ගහන්න ඕන නැත්තම් උත්තරේ කැලලකින් වෙන විකාර එන්නේ. හරි. අපි දැන් මේ විදිහට නෑ කොහොමත් ඇවිල්ලා තියෙන්නේ වර්ග පදේ මුලට දැවිල්ලානේ. ඒක නිසා අපි මෝඩ් 3 පාරක් ගැහුවා. ඊළඟට EQN ආයම මෝඩ් ගහලා ඩිග්‍රී 2O3 කියලා අහන්නේ වර්ග ගානක්ද හදන්නේ ඝන ගානක්ද? මෙතන වර්ග ගානක් නේ අපිට ආවේ. එහෙනම් ඩිග්‍රී 2 දෙනවා. ඊළඟට අහනවා මෙතන x වර්ග කියන පදේ කෙලින් තියෙන ඍණ 3x වර්ග. එහෙනම් ඒට දාන්න වෙන්නේ ඍණ 3. හරි. සමානයි b කීයද කියලා අහනවා. b කෙලින් තියෙන්නේ 19. 19 දානවා. සමානයි c කීයද? c කෙලින් තියෙන්නේ 14. හරි. උත්තරය ආවා x සමානයි මේවයි උත්තර දෙකක් එනවා මේ වගේ ගණන් වලදී විසඳුවම x සමානයි ඍණ 0.6 ලියන්න. x සමානයි ඍණ 0.6 හෝ කියලා කියන්නේ OR. ඊළඟට ආයම සමාන ලක්ෂණ එබුවම දෙවෙනි සමානතාවය එනවා. x සමානයි 7යි. ලියන්න 7. දැන් අපි කතා කරන්නේ මේ අලගොවිය වගා කරන මෙට්‍රික් ටොන් ගානනේ ඔය x වලින් කියවෙන්නේ අල මෙට්‍රික් ටොන් ගානේ.
එහෙනම් නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව කවදාවත් ඍණ වෙන්න බෑනේ. ඔහොම ඍණ 0.66 ඍණාගයක් આવතින් අපි අනිවාර්යෙන් ඒකේ ඒක දැන් වෙන්න බැරි දෙයක් නම් impossible කියලා වරහන් ඇතුලේ ලියන්න. එතකොට අපිට ඉස්සරහට යන්න පුළුවන් අර x සමානයි 7 කියන උත්තරෙත් එක්ක විතරයි. මේ දෙන්නම දන විදියට තිබ්බනම් දෙන්නම ආදේශ කරලා අපිට බලන්න. මෙතන ඍණ කියන අගයක් ආපු නිසා ඒක කොහොමවත්ම ඒක අරන් ඉස්සරහට යන්න ඕන බෑ. ඍණ අගයක් නිෂ්පාදනය කරන්නේ. ඒක නිසා ඍණ 0.6 ඉස්සරහින් impossible කියලා වරහණක් ඇතුලේ දාගන්න ඕන. ඒක එතනින්ම අයින් කරා. හරි. ඊළඟට දෙවෙනි 6 වෙනි ප්‍රශ්නය අහන්නේ second derivative එක හොයන්නලු ලාභශිතේ. ලාභශිතය අනුකලනය කරන්න ඕනේ. දෙපාරක් කලනය කරන්න ඕනේ. ඊළඟට කියනවා පස්වෙනි එකේ අර x සමානයි කියලා ගත්ත උත්තරේ අපිට දැන් 0.6 අපි ඒක අයින්ම කරානේ. x සමානයි 7 කියලා ආපු උත්තරේ ආදේශ කරන්නලු second derivative function එකට ආදේශ කරලා පෙන්වන්නලු. ඒ කැලි දෙකම කරන්න ඕන. අනුකලනය කළා අර පස්වෙනි එකේ ආපු උත්තරේ ඒ ශිතයට ආදේශ කළාත් පෙන්වන්නලු. හරි. 6 වෙනි එක ලියන්න. ලියන්න නිසල. 6 දෙවෙනි පාර කලණය කරන්න ගන්න ඕන අපි අර මේ යටට ලියන් ආපු ඒ පේලි ලියන්න බෑ පළමු කලණේ මුලින්ම ආපු පේලිය තමයි අපි අරගෙන කලණය කරන්න ඕන. ඒ කියන්නේ අර ඍණ 3x වර්ග කියන එක ලියන්න එපා. උඩින් ආව පළවෙනි ඍණ 6x වර්ග කියන. අන්න එයා තමයි දෙවෙනි කලණේදි ගන්න ඕන. හරි අපි ඉස්සෙල්ලා ඒ උඩ අන්තිමට අපි එක්කිනා ලියාගෙන ඉමු. d5 බෙදීම dx සමානයි d5 බෙදීම dx සමානයි අර අපිට ආපු උත්තරේ ලියන ඍණ 6x වර්ග දෙවෙනි පේලිය ඔයා ලියපු එකේ හැමම දිගට ලියන්න. ඍණ 6x වර්ග ධන 38යි x ධන 28. හරි. ඔය පළවෙනි කලණයෙන් ආපු උත්තරේ x වර්ගයක ලියන්න එපා. ඒ අපි ගාන හදන්න පහසු වෙන අපේ පහසුවට සුළු කරගත්ත. එහෙම ලියන්න බෑ. අපිට පළවෙනියටම සුළු කරාම උත්තරේ ඕන ලියන්න. හරි අනුකලනය කරමු. අනුකලනය කරාම ලියන්නේ d25 over dx2 කියලා. ලියන්න d වර්ග ඊළඟ පේලිය d වර්ග 5 බෙදීම dx බෙදීම dx වර්ග සමානයි. හරි දෙවෙනි කලනය කරමු. x උඩ එක තියෙන එක මුලට ගෙනාව එකකින් එකක් අඩු වුණාම බිඳුව x වල බිඳුව වෙනි බලය කියන්නේ x සමාන වෙනවා ඒකට එහෙනම් ඍණ 6 ගුණ කිරීම එක ඍණ 6යි ඕකේ කැලක් අඩුවෙන් ගිහලා තිනේ ඍණ 6x වර්ග ඍණ 6x වර්ග වර්ගය මුලට ගේන්න ඕන එහෙනම් ඍණ 6 පොඩි වරහණක් ඇතුලේ නෑ x මොකක්ද වරහණක් ඇතුලේ 2x අර උඩ දෙක x ඉස්සරහට ඊළඟට දෙක තිබුණේ දෙකෙන් එකක් ගියාම එකයි ඒක නිසා අපි ඒක ලියන්නේ නැහැ. දාන්න 38යි x කලණය කරාම කීයද 38යි. මොකද x එක වෙනවා. දාන්න 28 කියන එක එන්නේ නැහැ. මොකද 28 කියන එකේ ඉස්සරහ අපි දැන් x වල 0 කියන එක තියෙන්නේ. ඒක ලියනවා ඉස්සෙල්ල 28 ඉස්සරින් ඔය උඩ පේලියේ 28 ඉස්සරින් x ලියන්න ඔලිය නෑ එතනින් නෙමෙයි 28ට වම් පැත්තේ 28ට වම් පැත්තේ x ලියන්න x වල 0 උඩ බිඳුව බලය බිඳුව අපිට ඔලිව්වට එහෙනම් උඩ තියෙන බිඳුව නම් බිඳුව එනවා ඉස්සරහට බිඳුවෙන් ගුණ වුණාම අගයක් නෑ බිඳුවයි අන්න ඒක නිසා තමයි 28 කැපිලා යන්නේ හරි ඔය x බිඳුව කියන එක කපලා දාන්න ඒක පෙන්වන්න කියලා දුන්නා හරි ඒක නිසා 28 එන්නේ නැහැ. හරි ඔක සුළු කරන්න පුළුවන් නේ තව පේලියක් ඒක නිසා ලියමු 6 වරක් 2 ඍණ 12x කියලා එළියට එනවා. ධන 38 ධන 38
හරි ඔන්න දෙවැනි අනුකලනය කරාම ඕක තමයි ආවේ. හරි. අපිට තව දෙයක් කරන්න කිව්වනේ පස්වෙනි එකේ ආපු x දාපු අගේ ආදේශ කරලා පෙන්නන්න කිව්වා මේකට. එහෙනම් ලියන්න at x සමානයි 7 at x සමානයි 7 x සමානයි 7 at 80 x සමානයි 7 නම් අපි ඔය උඩ හොයාගත්තු එක ඊළඟට ලියන්න අර හොයාගත්තු එක d2 5 බෙදීම dx2 සමානයි d ඒවා අනිවාර්යෙන් ලියවෙන්න ඕනේ නැත්තම් කොහෙන් ආවද උඩින් ආවා වගේ d2 5 බෙදීම dx සමානයි කියලා ආපු උත්තරේ ඍණ 12 x ට 7 ආදේශ කරන්න කිව්ව ඒක නිසා වරහණක් ඇතුලේ 7 ධන 38 12 සරක් 7 ඍණ 84යි ලිය ඍණ 84 ධන 38 ඍණ 84න් ධන 38ක් ගියාම ඍණ 46යි අපි දන්නෝ නීතියක් කලනයේදී පළමු කලනයේදී අනිවාර්යෙන් බිඳුවට සමානයි තිරස්ක්ෂයට සමාන්තරව ගමන් කරන නිසා බෑවුමක් නැහැ දෙවනි කලනයේදී එන අගය කුඩයි හෝ විශාලයි බිඳුවට වඩා මෙතන ඇවිල්ලා තියෙන්නේ මොකද්ද බිඳුවට වඩා කුඩාද විශාලද ඍණ 46 කියන්නේ බිඳුවට වඩා කුඩයි එහෙනම් ඍණ 46 කුඩයි බිඳුව හරි ඒක ලියන්න ඉසල පෙන්නන්න ඍණ 46 අසමානතා අන්න හරි කුඩයි බිඳුව. හරි. මේක අනිවාර්යෙන් ලියන්න ඕනේ අපි හොයාගත්තු නිගමනයේකට ලකුණක් හම්බ වෙනවා. Since the second derivative is negative at x සමාන x equals 7 the profit will be maximum. ඒ කියන්නේ x සමානයි 7 දී දෙවැනි අනුකලනය ඍණ වෙනවා. එහිදී ලාභය උපරිම වේ. මොකද අපි අර කුප්පියේදී කතා කරා කලින් ඍණ අගයක් ආවොතින් ඒක උපරිමයක් ධන අගයක් ආවොතින් ඒක අවමයක් ආයි කතා කරන්න ඕනේ කෙටියෙන් කිව්වොතින් හැරවුම් ලක්ෂයේදී ඒ කියන්නේ උඩට ගමන් කරන ප්‍රස්ථාරයක උඩට ගිහිල්ලා ඒ කියන්නේ ධන බෑවුමක් තිබිලා එයා ඍණ වෙනවනේ අන්න එහෙනම් උඩට හැරුණු ප්‍රස්ථාරයක ඍණ වෙනවා මේ හැරවුම් ලක්ෂයේදී වෙන්නේ ධන ඉඳලා ඍණට මාරු වෙන එක. එහෙනම් ඍණ උත්තරයක් එනවා කියන්නේ ඒක උඩට ඇඳුණු ප්‍රස්ථාරයක් ඒකේ උපරිමය. එතකොට ධන වෙනවා කියන එකේ තේරුම පහළට යන ප්‍රස්ථාරයක ඍණ බෑවුමක් තිබිලා ඊළඟට අවමයක්ම වෙලා ඊළඟට ධන පැත්තට යන්නේ. ඍණ ධනට මාරු වෙන්නේ. අන්න ඒකයි ධන උත්තරයක් තියෙනවා නම් ඒක අවමයක් වෙන්නේ. ඍණ ධනට මාරු වෙන නිසා ධන උත්තරයක් තියෙනවා නම් ඒක අවම බෑවුමක්. අරක ධන උත්තරයක් තියෙනවා නම් ඒක උපරිමයක්. දැන් මෙතන ඍණ වෙලා. ඒ කියන්නේ ධන විදිහට ගිහිල්ලා යා ඍණට මාරු වෙලා. ධන විදිහට ගිහින් ඍණට මාරු වෙනවා කියන්නේ උඩට ගිහින් පහළට ගියපු ප්‍රස්ථාරයක් තියෙනවා. ඒ කියන්නේ මේක උපරිමයක්. අන්න ඒක නිසා නිගමනයේ ලියන්න නිගමනයේට තමයි ලකුණ හම්බ වෙන්නේ ඕකට නෙවෙයි. ඕකටත් එකක් හම්බ වෙනවා. දෙවනි කලණය x සමානයි 7 දී ඍණ වේ නම් ලාභය එහිදී උපරිම වේ කියලා ලියන්න ඕනමයි. හරි 7 වෙනි එක අන්තිම ප්‍රශ්නේ අහනවා find the maximum profit උපරිම ලාභය කීයද අපේ අපි හොයාගත් වෙන්නේ ඒකක කීයක් නිෂ්පාදනයේදීද කියලා. ඒකක 7ක් නිෂ්පාදනයේදී කියලා අපි හොයාගත්තනේ පස්වෙනි එකේදී. ඒ වගේ මේක උපරිමයක් කියලා හොයාගත්ත 6 වෙනි එකේදී. මේක කියන්නේ ලාභය කීයද කියලා ගන්න. ලාභය කීයද කියලා හොයන්න නම් අපි ලාභශිතය ගන්න එපේ. ඒකට හොයාගත්තු x ආදේශ කරාම ලාභය එනවා. මෙච්චරක් 7 කියන්නේ මෙට්‍රික් ටොන් 7ක්. අල කිලෝ මෙට්‍රික් ටොන් 7ක් නිෂ්පාදනය කරද්දී ලාභය කීයද කියලා බලන්න. ලාභශිතයට x වල 7 ආදේශ කරලා ලිව්වම උත්තරේ එනවා ලාභය කීයද කියලා. හරි ප්‍රොෆිට් ෆන්ක්ෂන් එක ලියමු 5 සමානයි. අපි හොයාගත්තපු උඩින් හොයාගත්තනේ අපි 4 වෙනි ගානේදී 5 ලියන්න 5 සමානයි ඍණ 2x ඝනය ධන 19x වර්ග ධන 28x ඔන්න ලාභශිතය ඊළඟට ලියනවා
at x සමානයි 7 maximum profit will be x සමානයි 7 දී මේ මං අර කියන ඒවා ඒ පද ලියවෙන්න ඕනේ මේ මෙතන ගෙන ඔලිවට ඒ කියන්නේ x සමානයි 7 දී උපරිම ලාභය වනුයේ කියලා අර x කියන පදයට අපි අර හොයාගත්තපු 7 තියෙනවා ඍණ 2 x කියන කෙනාට හොයාගත්තපු 7 වරහණක් ඇතුලේ 7 බල 3 වරහණ වහලා දාන්න 19 x වර්ග වෙනුවට 7 බල වර්ග වරහණක් ඇතුලේ පොඩි වරහණක් ඇතුලේ 7 බල වර්ග දාන 28 වරහණක් ඇතුලේ 7 හරි ඔක සුළු කරාම 7 බල 3 ඍණ 2කින් ගුණ වුණාම ඍණ මේ කැලි ලියන්න ඕනේ නැහැ කෙලින්ම කැල්ල එකේ ගැහුවා තනි උත්තරේ ලිව්වා ගුණ වුණාම ඍණ 686යි ළමන් ලියලා තියෙනවා ලියන්න ඍණ 686යි ලියන්න ඉසල ඍණ 686යි 7 බල 2 19 ගුණ වුණාම ධන 931යි ලියන්න 28 7 ගුණ වුණාම ධන 196යි හරි ඔය ටික සුළු කරාම 441යි උත්තරේ එන්නේ දැන් ඔළුවට දාගන්න මේ ගාණ හැදුවේ රුපියල් 1000 වලින් එහෙනම් අනිවාර්යෙන් දැන් මේ අන්තිමටම ඇහුවේ අපි දැන් මෙච්චර වෙලා හදපු ගණන් වල මේ මුදලින් කිසිම දෙයක් අහලා හත්වෙනි ප්‍රශ්නේදී තමයි මුදලින් දෙයක් ඇහුවේ මුදල දීලා තියෙන රුපියල් 1000 වලින් නම් අපි ලියන්න ඕන maximum profit equal කියලා 4,41,000යි කියලා බිංදු 3 දාලා ලියන්න maximum profit ලියන්න maximum profit अंतिम उत्तरे maximum profit equal 4,41,000යි ගාන 10 වලින් හැදුවේ අපේ ලාභය 4,41,000 ඔන්න ප්‍රශ්න ඉවරයි ලකුණු 20ම තියෙනවා හරිම ලේසි පළවෙනි ප්‍රශ්නේ හැමෝම කරන්න පාස් වෙන්න ලකුණු 40යි ඕන ඕක ගොඩ දාගත්තා කියන්නේ තව එක ගණක් කරත් හොඳට වෙයි හරි තව ගානක් කරමුද ඔය කරේ සහනාධාරයක් නේ ඊට වඩා වෙනස් එකක් 16 තියෙනවා ටැක්ස් එකක් ඉස්සරහට ගිහින් 17 තියෙනවා ටැක්ස් එක 16 කරනවද 17 කරනවද කැමති එකක් කියන්න මේක අපි මේ කතා කරලා කරනවා බලන්න දැන් මොකක්ද උත්තරේ කියන්නේ හරි ඔය ටික මොකලා දාන්න ඉස්සල මොනවද chat box එකේ තියෙන්නේ ආන්සර් එක වෙනස් වෙනවනේ එතකොට කොයි වෙලේද කැල් එකේ ගහපු ඒවා ටික ස්ටියෝ ටික කාට හරි දාන්න පුළුවන්ද ගහන විදිහ ගෲප් එකට දාන්න ඔක්කොම කරමු කියලා තියෙනවා හරි 2016 ගාන බලමු ජොනතන් වයිට් කියන කෙනා කිරි පවුඩර් එකක් නිෂ්පාදනය නෙමෙයි ආනයනය කළ රටේ කිලෝ එකේ පැකට් ගහලා පිටරටින් ආනයනය කළා කිරි මිල්ක් පවුඩර් පැකට්ස් කිලෝ එකේ පැකට්ස් හදලා බෙදා හරිනවලු එයාගේ රටේ එයත් මෙයාගේ පසුගිය අවුරුදු වල පිරිවැයක් ගෙනය කළා සාමාන්‍ය පිරිවැය කියලා දීලා තියෙනවා අපිට ගාණක් ඒ වගේම මෙයාගේ ඩිමාන්ඩ් ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා
මේකෙත් ගාන කියලා මේකේ පිරිවැය නෙමෙයි දහස් වලින් දීලා තියෙන්නේ. milk powder packets measured in thousand. ඒ කියන්නේ x දැන් අර වලින් දුන්නේ මේකේ x දහස් වලින් දීලා තියෙන්නේ. price piece මේක එතකොට අර විදිහට දහස් කරලා ලියන්න බෑ. අන්න ඒක මේ ගාන කියවද්දිම ඒකට ඉරක් ගහගන්න. පිරිවැය දහස් වලින්ද දීලා තියෙන්නේ කියලා. දැන් මේකේ දහස් වලින් දීලා තියෙන්නේ x. එයා දහස් වලින් දුන්නත් මොකෙන් දුන්නත් ඒක ගන්නෙ නෑ. අර පිරිවැය දීලා තිබුණොත් තමයි අන්තිම උත්තරේ මේ 1000න් ගුණ කරලා ලියන්න ඕන. හරි. ඊළඟට මේකේ කියලා තියෙනවා මේ ආනයනය කරන ඒ ආනයනය සීමා කරන්න ඕන නිසා රජය තීරණය කළ තියෙනවා බද්දක් ගහන්න. ඒ කියන්නේ ඉම්පෝස්ට් මේව කිලෝ එකේ පැකට් 1000 වලින් තියෙන්නේ. අන්නේ කිලෝ එකේ පැකට් 10ට ටැක්ස් එකක් ගහලා තියෙනවා. සඩෝරියන් ඩොලර්ස් 140. ඒ රටේ පාවිච්චි කරන මුදල් ඒකකය 140යි. කිරි කිලෝ එකේ පැකට් 1000 වලින් පෙන්නන්නේ ඒ එකකට ටැක්ස් එක බද්ද ගහනවා ආනයන බද්දා 140ක. එහෙනම් අපි දැන් වලින් හදපු ගානේ සබ්සයිඩි එකක් සහනාධාරයක් දුන්නේ. එතකොට අපේ පිරිවැය අඩු වෙනවා. අපිට යන වියදම අඩු වෙනවා. සහනාධාරයක් දුන්නම රජය දැන් මෙතන ටැක්ස් එකක් ගහලා තියෙන්නේ මේ නිෂ්පාදනය සීමා කරන්නේ. එහෙනම් ටැක්ස් එකක් බද්දක් ගහුවම අපේ පිරිවැය වක්‍රය තව උඩට යනවා. තව පිරිවැය වැඩි වෙනවා. එහෙනම් මෙතන දීලා තියෙන්නේ අවම සාමාන්‍ය පිරිවැය එක එකකයකට යන පිරිවැය නේ එක එකකයට යන පිරිවැය දැන් 140කින් වැඩි වෙනවා. 140ක බද්දක් දෙනවා. ඉස්සෙල්ලා රින කියලා දෑවේ දැන් අපිට බද්දක් ආවම බද්ද එකතු වෙනවනේ පිරිවැයට. ඒක නිසා මේ දීලා තියෙන සී වක්‍රය තව 140ක් එකතු වෙනවා. එකකයක මිල 140කින් ඉහළ යනවා. හරි. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ නව සාමාන්‍ය පිරිවැය වක්‍රය new average cost function එක අහනවා. එහෙනම් හරිම ලේසි. හරි අපිට දීලා තියෙන කිස්සෙල්ල ලියාගමු. tax average cost function before the tax කියලා මුලින් ලියනවා. දීලා තියෙන average cost function එක AC සමානයි. ලියන්න ඉස්සෙල්ල AC සමානයි 3න් 1යි ඊළඟට වරහණක් ඇතුලේ 12x වර්ග මේ ටික දිගටම වරහණ ඇතුලේ ලියන්න යන 12x වර්ග ඍණ 350x ධන 596 වරහණ වහන්න 2596 නෙවෙයි 2596 ඔන්න දීලා තියෙන සාමාන්‍ය පිරිවැය වක්‍රය දැන් ටැක්ස් එක ගහුවට පස්සේ නව සාමාන්‍ය පිරිවැය වක්‍රය අහන්න ටැක්ස් එක 140යි එහෙනම් ඔකට 140ක් එකතු කරලා ලියන්න තියෙන්නේ AC සමානයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ average cost function after 1 බෙදීම 3 වරහණ ඇතුලේ ওই ටික කොහොමම ලියලා ඔය ඔක්කොම ලියන්න යන්න 12x වර්ග ඍණ 350x ධන 2596 හරි දැන් අලුතෙන් එකතුනේ ටැක්ස් එක වරහණේ ලියෙන් ධන 140 එක එකකට තීරු බද්දක් ආනයන බද්දක් වැටෙන ධන 140ක ඩොලර් 140ක හරි ඔක දැන් සුළු වෙනෝනේ 2596න් ඔය 140න් කැපිලා යනවා සුළු කළා එළියට ගමු මේ සේරම ඉස්සරහා තියෙන 3 බෙදීම කියලා තියෙනවනේ එහෙනම් 12 3ෙන් බෙදෙනවා වරහණ ඇතුලේ තියෙන පද සේරම මේ 3ෙන් බෙදෙනවා 3න් 1න් සේරම ගුණ වෙනවා 3න් 1න් ගුණ වෙනවා 12 වර්ග 3න් 1න් ගුණ වෙනවා කියන්නේ 3ෙන් බෙදෙනවා 350 3ෙන් බෙදෙනවා 2596 3ෙන් බෙදෙනවා මේ සේරම 3ෙන් බෙදෙනවා හරි ලියමු AC සමානයි තේරෙනවනේ කැපෙනවා 3ට 3ට 3 8 3 4යි එහෙනම් 4x වර්ග කියලා එළියට එනවා
350 තුනෙන් බෙදෙන්නේ නැහැ කැඩෙන අගයක්. එහෙම වෙලාවට අපි දශම ලියන්නේ නැහැ. ගාන සුළු කරන්න අමාරු වෙන නිසා බෙදීම විදිහටම අරගෙන යනවා. ඒ කියන්නේ 350යි ඍණ 350 බෙදීම 3 කියන එක ඒ විදිහටම ලියනවා. දශම අගයක් එන නිසා බෙදලා ලියන්නේ නැහැ, කැඩිච්ච ගණන් ලියන්නේ නැහැ. ඍණ 350යි x බෙදීම 3. 2596 බෙදීම 3. ඒ අතුත් කැඩෙනවා. ඒක නිසා ඒ විදිහටම ලියනවා 2596 බෙදීම 3. අරම ලිව්ව කියලා ප්‍රශ්නයක් නැහැ ඉතින්. මේ ඒතර මේ ඉස්සරහට අපි දැන් කලණය කරන්න එහෙම ඕන නිසා මේ කැඩිච්ච ගණන් ලියාගත්තම අමාරුයි. ධන 140 කියලා කියනවා. අපිට දැන් ලේසිනේ මේ ඔතන 140 විතරයිනේ වෙනස් විදිහට තියෙන්නේ අපි 140ත් හරය 3 කියලා සමාන කරගන්න. එහෙනම් අර උඩ තියෙන 140 හරය 3 කරගන්න 3න් ගුණ වෙනව නම් එහෙනම් 140ත් 3න් ගුණ වුණාම 420 බෙදීම 3 කියලා ඔක ලියන්න. 420 බෙදීම 3. 140 කෙලින්ම ලියන්නකො ගුණ කිරීම 3 කියලා දාන්න ඕනේ. 420. ඉතින් ගුණ කළා දාන්න. හරය සමාන කරගත්තම පද තුනේම එතකොට අපිට එකපාර එකතු කරලා දාත හැකිනේ. හරි ඊළඟ පේළිය ලියන්නේ AC සමානයි 4යි x වර්ග ඍණ 350යි x බෙදීම 3 හිම්මමයි මොකද x පද තව නෑ එයා හිම්මම ලියන්න වෙනවා ඍණ 350යි x බෙදීම 3 අර දෙන්න එකතු වෙනවා 2596යි 420 එකතු වුණාම 3016 බෙදීම 3 ලියන්න 3016 බෙදීම 3 හරි. ඔන්න පළවෙනි එකට උත්තරේ. සාමාන්‍ය පිරිවැය වක්‍රය. දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ total cost එක. මුළු පිරිවැය. මුළු පිරිවැය හොයන්නේ කොහොමද? AC ගුණ කිරීම x. එක ඒකකයක සාමාන්‍ය පිරිවැය ගුණ කිරීම ඒකක සංඛ්‍යාව. TC සමානයි. දෙක. දෙවෙනි ප්‍රශ්නේ. දෙක රෝම ඉලක්කම් දෙක TC සමානයි AC ගුණ කිරීම x හරි ඊළඟ පේළිය TC සමානයි AC ට අපි අර උඩ හොයාගත්ත අන්තිම පේළියේ තියෙන ටික ලියාගෙන යන්න එහෙම වක්‍රය අපි නව සාමාන්‍ය පිරිවැය වක්‍රය හොයාගත්තනේ 4x වර්ග ඍණ 350 x බෙදීම 3 ධන 3016 බෙදීම 3 ඔක්ක වරහණක් ඇතුලේ දාන්න ඔය මුළු AC විශිතයම ගුණ කිරීම x හරි දැන් ওই ටික x ගෙන් ගුණ කර කර වරහණෙන් එළියට ගමු 4x වර්ගය x ගෙන් ගුණ වුණාම 4x cube 4x ඝනය වෙනවා x වර්ග x ගෙන් ගුණ වුණාම x ඝන ලියන්න ඊළඟ පේළිය TC සමානයි 4x ඝන 350x බෙදීම 3 x ගෙන් ගුණ වුණාම 350යි x වර්ග බෙදීම 3 වෙනවා. ඍණමයි ඍණ 350x වර්ග බෙදීම 3 වෙනවා. 3016 බෙදීම 3 x ගෙන් ගුණ වුණාම 3016යි x බෙදීම 3 වෙනවා. right. ඔන්න දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. තව සුළු කරන්න බෑ ඕක ඔච්චරයි. හරි තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ හරි ලේසි මේ පළවෙනි ප්‍රශ්නෙට 20 ගන්න පුළුවන් සේරටම මේ ශිත දෙක හරියට අතන මුලින්ම කියන බද්දද්ද සහනාධාරයක්ද නැත්නම් බද්ද කඩු කිරීමක්ද අරගෙන රුපියල් 1000 තේරුම් අරගෙන average cost function එක හදාගත්ත කියන්නේ ගාන ඉස්සරහට යෑමක් තමයි තියෙන්නේ අර සුළු කරන තැන් ගැන පොඩ්ඩ අවධානයෙන් ඉන්න ඉතින් හරය සමාන කරන ඒවා අඩු වැඩි කරන ඒවා ඔය වරහණෙන් එළියට ගනිද්දි ඍණ ගුණ වෙන ඒවා ඒවා මිස් වෙනවා ඉතින් කලබලයට කරන්න නැත්තේ අවධානයෙන් කරන්න අපරාධ ලේසිම ගාන මිස් කරගන්න එපා ටයිමින් හදාගන්න විනාඩි 15ක්වත් යන්නේ නැහැ කරන්න විනාඩි 36ක් හම්බෙනවා ගානට එතකොට අනිත් ගණන් හදන්නේ මේ වෙලාවේ වැය කරන්න පුළුවන් හරි ඊළඟට අහන්නේ TR total revenue මුළු අය බාර වක්‍රය මුළු අය බාරය හොයන්නේ එක ඒකකයක මිල ගුණ කිරීම ඒකක ගාන TR සමානයි P ගුණ කිරීම x එහෙනම් අපිට P හොයාගන්න දීලා
ෆන්ක්ෂන් එක. ඩිමාන්ඩ් ෆන්ක්ෂන් එකෙන් p තනි කරලා p හොයාගන්න පුළුවන්. ඊළඟට p ගුණ කිරීම x දාලා මුළු අය භාරය හොයන්න පුළුවන්. හරි. අපි ලියමු demand function for the firm is කියලා. ව්‍යාපාරයේ ඉල්ලුම් ශිතය කියලා 2p 3p ධන 50x සමානයි 1300. ඔන්න අපේ ඩිමාන්ඩ් ෆන්ක්ෂන් එක p තනි කරගමු. මේ p හොයන්නේ මුළු අය භාරය හොයන්න ඕන නිසා. මුළු අය භාරය හොයන්නේ p ගුණ කිරීම q වලින් නිසා p හොයාගන්න ඉල්ලුම් ශිතයෙන් p තනි කරගන්න. 3p ඉතුරු වෙද්දි 50x එහා පැත්තට ගෙනියනවා දකුණු පැත්තට ඍණ 50x එනවා. 3p සමාන ඍණ 50x. ටයිම් අවුට් එයි බුද්ධිමාක්කගේ ලින්ක් එකකින් එන්න. මේකෙන් එන්න එපා. සේරම 3න් බෙදනවා. එතකොට p තනි වෙනවා. p සමානයි 1300 3න් බෙදුනම කැඩිච්ච අගයක් එන්නේ. ඒක නිසා 1300 p සමානයි 1300 බෙදීම 3 කියලාමයි ලියන්නේ. 1300 බෙදීම 3 50 3න් බෙදුනම කැඩිච්ච අගයක් එන්නේ. ඒක නිසා සුළු කිරීමේ පහසුව සඳහා මේ විදිහටම ලියනවා. ඍණ 50x බෙදීම 3 කියලා. හරි. ඊළඟට tr නේ හොයන්න කිව්වේ අපිට දැන් ගත්තා. ලියනවා tr සමානයි tr හොයන්නේ p ගුණ කිරීම x වලින්. ඊළඟට ඇඩ් කළා tr එහා පැත්තෙන් ලියවනම් හරි පොරොන්දු. tr සමානයි p ගුණ කිරීම x මුළු අය භාරය සමානයි මිල ගුණ කිරීම ඒකක සංඛ්‍යාව. හරි. මිලට අර හොයාගත්තු එක වරහණක් ඇතුලේ දාමු. 1300 බෙදීම 3 ඍණ 50x බෙදීම 3 වරහණ වහලා ගුණ කිරීම x. හරි. සේරම ටික x පදයෙන් ගුණ කරලා එළියට ගමු. 1300 බෙදීම 3 x ගෙන් ගුණ වුණාම 1300 x බෙදීම 3 වෙනවා. ඍණ 50x බෙදීම 3 x ගෙන් ගුණ වුණාම x වර්ග වෙනවා. ඍණ 50x වර්ග බෙදීම 3 වෙනවා. ඔක තව දුරටත් සුළු කරන්න බෑ. ඔන්න අය භාර වක්‍රය සමානයි. ඔන්න තුන්වෙනි එකට උත්තරේ. බලන්න අපිට කතා කරද්දිවත් අඩුම ගානේ මහ වෙලාවක් යන්නේ. හදාද්දි තනියම එච්චර වෙලා යන්නේ. හරි. හතරවෙනියට අහන්නේ ලාභශිතය. ලාභය හොයන්නේ ආදායමින් පිරිවැය අඩු කළා. මෙන්න හොයාගත්ත ආදායම දෙවෙනි එකේ තියෙනවා පිරිවැය. TR ඍණ TC කියලා මේ වක්‍රයෙන් අර වක්‍රය අඩු කරාම එනවා ලාභ වක්‍රය. ලාභශිතය. ෆයි සමානයි TR ඍණ TC total revenue ඍණ total cost. ලියන්න හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ රෝමි ඉලක්කම් 4 TR ඍණ TC TR ඍණ TC. හරි. අර හොයාගත්තු දෙන්න ලියන්න ඉස්සර. TR හොයාගත්ත 1300x බෙදීම 3 ඍණ 50x වර්ග බෙදීම 3 කියලා. හරි. ඔය ශිතේම වරහන් කරා. ලේසි අපි වරහන් කරන් ලියනකොට. එයාගෙන් අඩු කරන්න TC ශිතේ ලියන්න. අඩු කිරීම වරහණක් ඇතුලේ TC ශිතේ ලියන්න. දෙවෙනි එකේ ඔයා ලියලා තියෙන උත්තරේ ඔය 4x ඝණය ඍණ 350x වර්ග බෙදීම 3 ධන 3016x බෙදීම 3. දෙවෙනි එක් ප්‍රශ්නෙට රෝමි ඉලක්කම් 2 අපි හොයලානේ තියෙන්නේ. ඒක හැමම ලියන්න. ඔය ලියද්දි කල්පනාවෙන් ලියන වැටලෙවිලා මැද පේලි ලියාවි. හරි. වරහණක් ඇතුලේ නිසා TC වරහණක් ඇතුලේ. අන්න හරි. දැන් වරහණෙන් එළියට ගමු. පළවෙනි ටික කොහොමත් වෙනසක් වෙන්නේ නැහැ. ඒක හැමම ලියනවා. දෙවෙනි පේලිත් 1300x බෙදීම 3 ඍණ 50x වර්ග බෙදීම 3 ඒ ටික හැමම ලියනවා. ඊළඟට වරහණෙන් ඍණ වරහණේ එළියේ ඍණ එක තියෙන නිසා ඍණයෙන් ගුණ වුණාම 4x ඝනය ඍණ 4x ඝන වෙලා එළියට එනවා. ඍණ ඍණයෙන් ගුණ වුණාම 3 ධන 350x එනවා. ආන්න දැක්කයි වැරදෙන තැන. අනිවාර්යෙන් ලකුණු ගැන සැලකිලිමත් වෙන්න. ඒකයි වරහණක් දාගන්න කිව්වේ. ඍණයි ඍණයි තියෙන්නේ ධන වෙනවා. මෙතන ධනයි ඍණයි තියෙන්නේ. එතකොට 3016 ඍණ වෙනවා. බෙදීම 3 කියලා. හරි. ඔක දැන් තව සුළු කරන්න පුළුවන්.
මේව ලියන්න ඕන අර පිළිවෙලට ඝනපදේ මුලට දාලා වර්ගපදේ දෙවෙනියට දාලා x පදේ තුන්වෙනියට එන විදිහට. මොකද අපි දන්නවා අපිට කලණය කරන්න වෙනවා. ඒක නිසා කලණය කරද්දී ඒ විදිහට ඒ පිළිවෙලට ලියන්න ඕන කැලලකේ ගහන්න වෙනවා x වර්ග දන bx දන c ආකාරයට. හරි ඕකේ ඝනපදයක් තියෙන්නේ ඍණ 4x ඝනය විතරයි. කැපෙන ඒවා නෑ. එහෙනම් ඒ ආගෙන්නල්ල මුලින් ලියනවා. ඍණ 4x ඝනය ලියන්න. ඊළඟ පේලිය ඍණ 4x ඝනය. ටයිම් අවුට් එන්න හදන්නේ බුද්ධිමාකෙන් එන්න. නිසලගියකින් එන්න එපා. බුද්ධිමාකේ ලින්ක් එක දාලාත් දාන්න. මේක හොල ඉවර වෙන්න ඕන ලින්ක් එක හදන්න. එහෙනම් චුට්ටක් වෙලා යාවි. හරි. හරි ඊළඟට වර්ගපද ටික බලමු. වර්ගපද දෙකක් තියෙනවා. අර මේ මොකද්ද ලියලා තියෙන්නේ? ඍණ 500ක් කොහෙන්ද ආවෙ නිසල? 50යි x වර්ග. උඩ දෙවෙනි පේලියේ ඉස්සල අතන මිද්දුවක් වැඩියෙන් දාලා ඔයා. හරි. ධන 350යි x වර්ග වලින් ඍණ 50යි x වර්ග අඩු වුණාම ධන 300යි x වර්ග බෙදීම 3. ධන එයා හරි. ඍණ 4යි x ඝනය ධන 300යි x වර්ග බෙදීම 3. බෙදීම 3. හරි. ඊළඟට බලන්න x පද තියෙනවා දෙකක්. 1300යි x බෙදීම 3යි. 3016යි x බෙදීම 3යි. 3016 ලොකු ඍණ 3016 තමයි විශාල. ඍණ 3016න් ධන 1300ක් අඩු වුණාම ඉතුරුයි ඍණ 1716යි x බෙදීම 3. හරි ලියන්න. ඍණ ලකුණක් දාලා 716යි x 1716යි x බෙදීම 3. හරි ඕකේ තව බෙදන්න පුළුවන් ඒවා තියෙනවද කියලා අන්තිමට බලන්න. හරිනේ 300ත් 3ෙන් බෙදන්න පුළුවන් නේ. දැන් අර 3ෙන් 353 එහෙම දාගෙන ආවේ 350 කැඩිච්ච දෙයක් වෙන නිසා දැන් මෙතන 300 බෙදීම 3. එහෙනම් 300 3ෙන් බෙදෙනවනේ. එහෙනම් තව පේලියක් අපිට ලියන්න පුළුවන්. ඍණ 4යි x ඝනය ධන 100යි x වර්ග 1716ත් 3ෙන් බෙදෙනවා. ඍණ 570 ඔන්න ලාභ ශ්‍රිතය 72යි x. හරි. ඊළඟට කියනවා ලාභ ශ්‍රිතය කලණය කරන්න බිඳුවට සමාන වෙන අවස්ථාවේදී x ගේ අගය සොයන්න. හරි. මේක ඔන්න හොයාගත්ත ලාභ ශ්‍රිතය රෝම ඉලක්කම් 5 ඩෙරිවේටිව් කරමු. differentiate with respect කියලා ලියනවා. d5 සමානයි රෝම ඉලක්කම් 5 ලාභ ශ්‍රිතය කලණය d5 over dx සමානයි ඍණ 4 x ගණයේ තියෙන ගණය 3 කියන කෙනා x ඉස්සරහට ගේනවා. එතකොට 3න් එකක් අඩු වුණාම වර්ගය ඉතුරු වෙනවා. ඍණ 4 උඩා වරහණක් පොඩි වරහණක් දාලා 3x වර්ග වරහණ වහලා ධන 100 x වර්ගයේ උඩ තියෙන දෙක මුලට ගේනවා 2x වෙනවා. එතකොට යාම 1යි එක අපි ලියන්නේ. ඍණ 572යි x එතකොට x උඩ තියෙන එක එකකින් එකක් ගියාම x 0 වෙනවා. x වල බල බිඳුව කියන්නේ x ගේ අගයකට සමානයි. ඍණ 572 එකෙන් ගුණනාම ඍණ 572යි.
හරි කලණය කරලා ඔන්න ගත්තා. දැන් මේක සුළු කරන්න පුළුවන් 4 3 ගුණ කළා වරහන් ඇතුලේ තියෙන ඒවා සුළු කළා එළියට ගමු. ඍණ 4 3 ගුණනාම ඍණ 12යි x වර්ග. ලිය. ඍණ 12යි x වර්ග. ධන 102කින් ගුණනාම 200යි x. ඍණ 572. පළමු කලණය අපි දන්න බිඳුවට සමානයි. උඩ සමාන බිඳුව කියලා යනවා. උඩ පෙළේ ඒකෙත් ලියන්න උඩ වෙලෙත් සමාන බිඳුව. අපේ නීතිය පළවෙනි කලණයේදී බිඳුවට සමාන වෙනවා. හරි. හොයාගත්තා. ඕක දැන් කැල් එකේ වොම්මම ගහන්න පුළුවන්. තව පෙළියක් ඕන සුළු කලලියක් ඔය තුන් දෙනාම 4ෙන් බෙදෙනවා. 12 4ෙන් බෙදුනම 3යි x වර්ග 204ෙන් බෙදුනම ඍණ 50යි x ඍණ 572 4ෙන් බෙදුනම ඍණ 143 සමාන වෙනවා බිඳුවට. ලිව්වත් කමන්නේ නොලිව්වත් කමන්නේ අපි නොලිය කෙලින්ම කැල් එකේ ගහමු. ඔක්ක දැන් පේනවනේ වර්ගපදයේ මුලට x පදයේ දෙවෙනියට හරි සංඛ්‍යාව තුන්වෙනියට තියෙනවා. ඒක බලන්න ඕන පිළිවෙල හරිද කියලා. x වර්ග ධන bx ධන c ආකාරයට තියෙනවා නම් ගන්න කැල් එක ගහන්න. මෝඩ් 3 පාරක් ගැහුවා EQN ගැහුවා නැවත මෝඩ් ගැහුවා. ඩිග්‍රී 2 වර්ග ගානක් මෙතන තියෙන්නේ. ඝන ගානක් නම් ඩිග්‍රී 3 දෙන්න. ඒට බීට සීට දීගෙන යන්නේ. ඒට ඍණ 12 ඍණ ලකුණ අනිවාර්යෙන් දෙන්න. බීට ධන 200 සීට ඍණ 572. හරි. එතකොට එනවා x සමානයි 3.6යි 7 ඕ x සමානයි 13. ලියන්න. x සමානයි 3.6යි 7 ඕ x සමානයි 13. හෝ කියලා දාන්නේ මේ. ඕ හරි x ගේ අගය හෙව්වා. ඒකේ කියපු වැඩ දෙක කරා කලණය කරා x ගේ අගය හෙව්වා. ඊළඟට 6 වෙනියට කියන්නේ අනුකලනය කරන්න කියලා. හරි. අනුකලනය කරමු. 6 රෝමි ඉලක්කම් 6 පළමු අනුකලනයෙන් ආපු එක කොතනද තියෙන්නේ? මේ තියෙන්නේ. ඒක මුලින් ලියාගෙන ඉමුකෝ. d5 බෙදීම dx d5 බෙදීම dx සමානයි ඍණ 12යි x වර්ග ධන 200යි x ඍණ 572. ඒක හැමම ලියන්න. ඔන්න පළවෙනි කලණයෙන් ආපු එක. සාධක ටික කැල් එකෙන් නැතුව ගන්න කොහොමද? ඉතින් එහෙම වැඩක් නැහැනේ මේ කැල් එකෙන් නම් ගාන හදන්නේ මේ ඒක අපරාධේ. අර තියෙනවා ක්‍රමයක් මේ ඕකේ සාධක ටික කඩලා පුළුවන් තරම් සුළු කරලා ඔය උතන අපි නැවැත්තුවේ 12යි x වර්ග තව සුළු කරන්න පුළුවන් 4ෙන් බෙදලා ඒ තුන් දෙනාවම මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් නෙන්නේ. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනේ අර ගන්න ඕන වරහණේ කෑලි දෙකකට කඩලා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනේ ගන්න විදිහක් තියෙනවා. මේ අර ළමෙක් දෑවේ දවසක් මට නම් දැන් මතකත් නෑ අප්පා. එහෙම වැඩක් නෑ. ඉතින් අපරාධ මහන්සි වෙන්නේ කැල් එකෙන් හදන්න පුළුවන් නේ තප්පරයයි නියන්නේ. මට මතක නෑ මේ හදන විදිහ බලලා ඕන දාන්න. ඒක මේ ටිකක් අමාරුයි ඉතින්. මේ වැඩක් නෑ ඉතින්. මේ හරි අපි කොතනද හිටියේ? ඕ හැම ගානම හදන්නත් අමාරුයි කොහොමද? මේ එන්න සංකීර්ණ වෙනවනේ. අනිත් එක දැන් මේ වර්ග ගණන් එන්නත් පුළුවන්. එහෙම අවශ්‍ය නෑ ඉතින්. හරි. ඔය පළවෙනි කලණයෙන් ආපු උත්තරේ අරගත්තා. ඒක ලියලා දැන් 6 වෙනි ප්‍රශ්නේ අපිට කියන්නේ දෙවෙනි කලණය කරන්න කියලා. අනුකලනය. d2 5 බෙදීම d වර්ග 5 බෙදීම dx2 කියලා ලියන්නේ ඉතල දෙවෙනි කලණය. නිසල එන්න ලියමු. d2 5 බෙදීම dx2 සමානයි. හරි කලණය කරමු. ඍණ 12 එහෙම්මම ලියනවා. වර්ගපදයේ මුලට ගේන වරහණක් ඇතුළේ. 2x ධන 200x කලණය වුණාම ධන 200 ඍණ 572 නෑ ඒක බිඳුව වෙනවා.
හරි දෙවෙනි කලණය කරා 6 වෙනි එකේ තව කෑල්ලක් කරනවා කියනවා දෙවෙනි කලණය කළා ඉවර වෙලා පස්වෙනි එකේ ආපු උත්තරේ අඩේ බොලේ උත්තරේ ලියලා නැහැ ලියලා පස්වෙනි එකේ ආපු උත්තරේ ආදේශ කරලා ලියන්න කියලා පස්වෙනි එකේ ඇවිල්ලා තියෙනවා 3.67යි කියලා එකකුයි 13යි කියලා එකකුයි අපි කලින් හදපු ගානේ ඍණාගයක් ආව නිසා එක්කෙනෙක් ඉම්පොසිබල් ලිය නොහැකි නිසා අයින් කරා දැන් මේක ඉම්පොසිබල් එකක් නෑ දෙන්නම ධනාගයන් ඇවිල්ලා තියෙන්නේ එහෙනම් මේ දෙන්නම ආදේශ කරලා බලන්න වෙනවා ලාභය උපරිම වෙන්නේ කොයි කෙනාගේද කියලා අපි කතා කරා අර කලින් කුප්පියේදී ඍණාගයක් ආවොතින් තමයි කියන්නේ ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට යනවනම් වැඩි වීගෙන ගිහිල්ලා අඩු වෙනවනම් එතන නම් හැරෙන්නේ උඩට ගිහිල්ලා පල්ලෙහාට හැරෙන තැනදී නම් ඍණ වෙන්නේ ඍණ උත්තරයක් එන්න කෙනා තමයි උපරිම වෙන්නේ මේ 3.67 13යි කියන දෙන්න දෑම අනිවාර්යෙන් එක්කෙනෙක්ගේ උත්තරේ ඍණ වෙනවා අන්න එයා තමයි ලාභය උපරිම වෙන තැන අනිත් එක්කෙනා ලාභය අවම වෙන තැන හරි ආදේශ කළ බලමු 3.67 ලියන්න @ x සමානයි 3.67 මුලින්ම යාගෙදි බලමු x 3.64 නම් @ x සමානයි 3.67 සූත්‍රයට ආදේශ කළ බලමු d25 dx2 සමානයි ඍණ 12 2x ආරක තව පෙළියක් සුළු කරන්න පුළුවන් නේ ඍණ 12 දෙකෙන් ගුණුනාම 24යි x ධන 200 අනේක පොඩ්ඩයි ඉස්සරහින් ලියන්නකෝ තව පෙළිය සුළු කරන්න පුළුවන් නෑ මම ඒකම ගන්න නෙවෙයි කිව්වේ ආගමන්නේ මොකක් හරි කෙලින්ම ලියන්නකෝ 24යි x කියලා ඍණ 24යි x ඍණ 24යි x ඍණ 24යි x හරි ආදේශ කරමු ඍණ 24 ගුණ කිරීම වරහණක් ඇතුලේ 3.6යි 7 6යි 7 ධන 200 ඍණ 24 3.6යි 7න් ගුණ වුණාම ඍණ 88යි ධන 200න් ඍණ 88ක් අඩු වුණාම ධන 112යි ලියන්න ධන 112යි 112 බිඳුවට වඩා විශාලයි අසමානතා ලකුණ දාන්න 112 පැත්තට කට ඇරලා හරි ධනාගයක් ආවේ ධන නම් අවමයක් ඍණ නම් උපරිමයක් එහෙනම් මේ තමයි since the second derivative is positive at x සමානයි 3.67 the profit will be minimum in x සමානයි 3.6යි දෙකේදී දෙවනි කලණය එහිදී ලාභය අවම වේ කියන නිගමනය ඕක යටින් ලියන්නම ඕන. හරි 3.67 ආදේශ කරා ඒකෙන් උත්තරේ ආවේ නැහැ අපි ඇහුවේ උපරිම වෙන තැනනේ. එහෙනම් x සමානයි 13 දාලා ආදේශ කරලා බලමු. at x සමානයි 13 d25 over dx2 කියලා අරක ලියනවා. x සමානයි 13 දී අරක ලියනවා. d25 over dx2 සමානයි ඍණ 24 දැන් වරහණ ඇතුලේ x දාන්නේ 13 වරහණ ඇතුලේ 13 වරහණ වහලා ධන 200 24 13න් ගුණ වුණාම ඍණ 312යි ඍණ 312න් ධන 200ක් කැපිලා ගියාම ඉතුරුයි ඍණ 112 ඍණ 112 උත්තරේ ඍණ 112යි 112යි ඍණ අන්න එයා අසමානතා ලකුණ දාන්න බිඳුවට වඩා කුඩයි බිඳුවට වඩා අන්න එහෙනම් අපෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ අන්තිමට ලියන්න ඕනේ since the second derivative is negative at x equal 13 the profit will be maximum දෙවනි කලණයේ x සමානයි 13 දී ලාභය උපරිම වේ. කොහොම හම්බ වෙනවා ඒක අනිවාර්යෙන් නිගමනයේ ලියන්න. හරි. කතා කරා. ඊළඟට 7 වෙනි එකේ අහනු ලාභය කීයද උපරිම ලාභය කීයද කියලා.
ලාභයේ උපරිම වෙන්නේ x සමානයි 13 දී කියලා හොයාගත්තා නම් ලාභශිතය ගත්තා. x ට 13 ආදේශ කරා ලාභය කීයද කියලා හෙව්වා. හරි සේරම මකලා අන්තිම ප්‍රශ්නේ ලියන්න 7 වෙනි එක රෝම ඉලක්කම්. ඔතන ඉඳ දිනනවා නම් ඔතනින්ම ලියන්න 7. රෝම ඉලක්කම් 7 ලාභශිතය අනයි ඍණ 4යි x ඝණය ධන 100යි x වර්ග ඍණ 572යි x. හරි. at x equal 13 maximum profit will be කියලා ලියන්න ඕන. x සමානයි 13 දී ලාභය උපරිම වන්නේ කියලා. 5 සමානයි ඊළඟ පේලිය ලියන්න අපි x ට 13 ආදේශ කරලා ලියන්න. 5 සමානයි ඍණ 4. හරි x වෙනුවට 13 දාමු. දැන් වරහණක් ඇතුලේ 13 ඝණය ධන 100 වරහණක් ඇතුලේ 13 වර්ගය වරහණක් ඇතුලේ 13. හරි ඔය ටික සුළු කරාමු එනවා උත්තරේ 676ක්. ඩොලර් 676යි උත්තරේ. මේකේ මතක් කරන්න දැන් දහස් වලින්ද දුන්නේ නෑ. දහස් වලින් දුන්නේ x. පිරිවැයවත් ලාභයවත් මුකුත් මිලවත් දහස් වලින් දුන්නේ නෑ. එහෙනම් ඕක තමයි අන්තිම උත්තරේ 676යි ඩොලර්ස්. maximum profit equal කියලා ලියන්න ඕන ඕක. ඔහොම ලියලා ඉවර වෙලා උපරිම ලාභය සමානයි ඩොලර් 676 කියලාත් අන්තිමට ලියන්න ඕන. maximum profit equal 676යි සුඩෝලියන් ඩොලර්ස්. ඒ රටේ පාවිච්චි කරන මොකක් හරි මුදල් ඒක ඩොලර්ස්. හරි. හරි ඉතින් ඔන්න ඔහොමයි ගණන් හදන්න තියෙන්නේ. පහක ඒව දාලා තිබ්බා. පහම එකම විදිහට එක්ක සහන ආධාරයක් එක්ක බද්දක් එක්ක බද්දක අඩුවීමක් අන්නේ විදිහට බද්දක අඩුවීමක් නම් කරන්න තියෙන්නේ. ඒ ශීර්ෂිතෙන් ඒත් අර සහන ආධාරයක වගේ අඩු කරන්න එක. ඇයි බද්දක් තිබුණා නම් ඔන්න 10ක බද්දක අඩුවීමක් නම් 5කින් බද්ද අඩු කරා කිව්වොත් ඒ ශීර්ෂිතෙන් 5ක් අඩු කිරීම කියලා අර සහන ආධාරය කරනවා වගේම කරන්නේ. ඔය ප්‍රශ්න 7යි අහන්නේ හැම අවුරුද්දෙම ඇහුවෙත් මේ අවුරුද්දේ අහන්නේ ඔය විදිහටමයි කරන්නේ. මුලින්ම අහනවා බද්දක් හරි සහන ආධාරයක් හරි දීලා අලුත් මේ සාමාන්‍ය පිරිවැයශිතය ලියන්න කියලා. ඊළඟට ඒක කිව්ගෙන් ගුණ කරලා මුළු පිරිවැයශිතය කියන්න කියනවා. ඊළඟට මුළු අයභාරය හොයන්න කියනවා. අර ඩිමාන්ඩ් ෆන්ක්ෂන් එකකින් p අරගෙන px ගෙන් ගුණ කරලා ඊළඟට අර හොයාගත්තු t අරගෙන tc අඩු කරලා ෆයි ලාභය හොයන්න කියනවා. ලාභශිතය කලනය කරන්න කියනවා. x කීයදද උපරිම වෙන්නේ කියලා හොයන්න කියනවා. ලාභශිතය දෙවෙනි කලනය කරන්න කියනවා. උපරිමයද අවමයද කියලා හොයන්න. ඊළඟට 7 වෙනි එකේ උපරිම ලාභය අහනවා. ඔන්නේ ප්‍රශ්න 7 තමයි මේ පාරත් අහන්නේ. ගාන අවබෝධයෙන් කියවලා පළවෙනියටම AC ෆන්ක්ෂන් එක හදාගත්තනම් ලකුණු 20ම ගන්න පුළුවන්. සුළු කරන ඒවා කොහොම කරත් කමන්නේ. බෙදීමේ ලකුණු අර හරය සමාන කරන ඒවා පොඩ්ඩක් අවධානයෙන් කරන්න. එච්චරයි ඉතින් කතා කරන්න තියෙන්නේ. හැමෝටම මේ පේපර් ටික තියෙන කෙනෙක් ගෲප් එකට කවුරු හරි දාන්න. දැන් ඔක්කොම දාලා තියෙන. පිළිවෙලට 2016 15 16 17 18 ඊයේ දෑව සේරම නිසල. ඒකෙන් බලලා හදාගෙන යන්න. පළවෙනි ගණන් ටයිමින් කරන්න. දැන් දෙකක් කරානේ. දැන් බලන්න විනාඩි 15ක් යන්නේ මේක හදන්න. හරි එහෙනම් මේ රැට හම්බෙමු. මේක මේ ඉෆෙක්ටිව් නේ කට්ටිය. හොඳයිනේ. ඇත්තටම